උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා ආනමඩුව ඉහළ උස්වැව සේවා පියස අසල නිවසේ පදිංචි I.M. හේමාවතී මහත්මිය දියණිය පුතණුවන් සහ අවන්ති දියණිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දෙසැම්බර් මාස 4 වන දිනට යෙදුණු ජපානයේ සේවය කරන එච්.එම්. බුද්ධිගනුවන් නාලක බණ්ඩාර පුතණුවන්ගේ 35 වන ජන්මදිනය නිමිත්තෙන් මෙම උතුම් ධර්මදේශනය සිදු කරනු ලබන අතර ඔහුගේ සියලු ග්‍රහාපල දුරු වී නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. තවද සුජීවත්ව සිටින I.M. හේමාවතී ආදරණීය මෑණියන්ට නිරෝගී සුවය සහ සසර දුක් නිමා කර ගැනීමට වහවහ මෙම ධර්ම දානය පූර්ණය වේවා. මීට වසර 18කට පෙර පරලෝ සැපත් වූ ආදරණීය පියාණන් වන එච්.එම්. පුංචි බණ්ඩාර පියාණන්ට සහ දෙපාර්ශවයේම දෙමාපියන් ඇතුළු පවුලේ පරලෝ සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන් හා පින් බලාපොරොත්තු වී ඇති සියලුම දෙනාට මෙම ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ කුසල් අනුමෝදන් වී වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. තවද රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට හා සුවවිරුවන්ටත් මෙම පුණ්‍ය කුසලය අනුමෝදන් වේවා. සියලුම දෙනාට නිරන්තරයෙන්ම ධර්මාවබෝධය ලබා දෙන ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේටත් මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරන අතර උන්වහන්සේ මෙලවට ජනිත කළ දෙමාපියන්ටද චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. දැනට කොරෝනා රෝගයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම නිරෝගී සුවය ලැබේවා. මෙම පින්කම දැක සතුටු වන සියල්ලන්ගේම සසර ණය ගනුදෙනු නිම වී චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට ධර්ම දානමය පුණ්‍ය කුසලය හේතු පාරමිතාවක් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේච සීලේන සම්පන්නා පඤ්ඤායුප සමේරතා උපසන්තා සුඛං සෙන්ති නසයිත්වාන මක්ඛිකාති තී. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි, අනුග්‍රහක බවතුන්, නිවන් මගටම උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි දේශනාවක් කරන්න කියලා ආරාධනා කරලා තිබෙනවා. සාමාන්‍ය සමාජයේ තියෙනවා ගිහියන්ට කියන බන පැවිද්දන්ට බන කියන බන කියලා බෙදපු අදහසක්. මා දකිනවා ඒක සාවද්‍යයි කියලා. ගිහි පැවිදි කියන බෙදීම තරම් සාධාරණ නැහැ. ඒක හරියන්නේ පෘථග්ජනයින්ට කියන බන ආර්යයන්ට කියන බන කියලා. අර බෙදීම ඉතින් ඔය ගිහි පැවිදි කියලා අරගෙන ඉතින් ඊට පස්සේ පංචශීලයේ රකමින් ඉන්න එක, සිංහාලෝවාද සූත්‍රය, මංගල සූත්‍රය ආදී කාරණාවලින් ජීවිතය සකස් කරගන්න පෘථග්ජන ජීවිතයක් ගැන කතා කරන එක. ඒ නිසා ඒ පැවිද්දන්ට කියනවන ගිහියන්ට කියනවා කියන වචනයට අර්ථයක් නැහැ ගැඹුරින් ගත් කල. අර වගේ ජීවිතය සකස් කරගන්න ඉතින් පැවිද්දත් වෙනම සම්ප්‍රදායක්, ගිහි ජීවිත වෙනම සම්ප්‍රදායක් තියෙනවා. නමුත් මේ සම්ප්‍රදායට එහාගේ සම්ප්‍රදාය තියෙනවා පෘථග්ජන භාවය සහ ආර්ය භාවය කියලා එකක්. ආර්ය භාවයේදී අනුගමනය කළ හැකි ප්‍රතිපදාව අනාර්යයන්ට කියලා වැඩක් නැති බව ඇත්ත. නමුත් අනාර්යයන් ආර්යයන් කරගන්න ඕනේ කරුණු පැහැදිලි කරලා. නැත්නම් අනාර්යයන්ට කියන බල කියලා හරියන්නේත් නැහැ. අනාර්ය භාවයෙන් ආර්ය භාවයට පත්වනේ බුදුන් වහන්සේගේ ධර්මය අහලා යරුණාම වෙනම තෝරාගෙන ආර්යයන්ට කියන බණ කියලා එකක් තිබුණේ නැහැ. අනාර්ය භාවයේ තිබෙනා වූ බන්ධනීය ස්වභාවය තථාගතයන් වහන්සේ පැහැදිලි කරාම උන්ට අනාර්ය භාවයෙන් මිදිලා ආර්ය භාවයෙන් මග ගන්නට හිතුණා.
ඒ වගේ අපි මේ කරන ධර්ම දේශනාවලදී සමස්ත සමාජයේ සෝදනයක් සංශෝධනයක් බලාපොරොත්තු වෙන අතර ඒ අතරින් පිරිසක් පාපේ නම් ඔබ කියන පව් කියන වලින් අතහැරලා පුණ්‍ය කර්මයට එීමත් ඒ දෙකටම වඩා එහා ගිය ආර්ය භාවයට පැමිණීමත් ඒ දෙකේමයිට සුපිරි මිනිසුන් ඉහාත්ම වශයෙන්ම නිවන සැනසෙන ජීවිතයක් අපේක්ෂාවෙන් කල්ගත කරන මිනිසුන් සම්බුද්ධ ශාසනයේ ගෞතම සසුන බබලවන මිනිසුන් බවට පත්වෙන්නේ ඔවුන් මොන ඇඳුමින් හිටියත් ඒ සඳහා තමයි අපි මේ තරම් වෙහෙසක් දරමින් මෙත පිටක ග්‍රන්ථ කියවමින් කරුණු හොයමින් ගලපමින් ඔබට කරුණු ඉදිරිපත් කරන්නේ. ඒ නිසා වෙන්නේ නැති ඔබ එහෙම අපෙන් ඉල්ලීම් කරන්නෙත්. මේ විවිධත්වයට එන්නට මම මෙන්න මේ වගේ කතාවකුත් ගත්තා. ඒකං සමයම් භගවා බාරාණසියං විහෙරති ඊපස්තනේ මිගදායේ. අතකෝ භගවා පුබ්බන්න සමයන් නිවාසෙත්තා පච්චත්ති විරමාදාය බාරාණසියං පිණ්ඩාය පාවිසි. බුදුහාමුදුරුවෝ මේ වරණස ඉසිපතනාරාම වැඩවසන කාලේ මේ උදෑ කාලේ මොකද කරන්නේ මේ පිඬු පිණිස හැසිරුණයි කියලා තියෙනවා. අද්දසාකෝ දැකපු දෙයක් තියෙනවා. අද්දසාකෝ භගවා ගෝයෝග පිලක්කිස්මං පිණ්ඩාය චරමානෝ පිලස්මින් පණ්ඩ ගෝයෝග පිලක්කිස්මින් චණ්ඩාය පිණ්ඩාය චරමානෝ අංජතරම් බික්කුම් රිත්තාසං බාහිරාසං මුට්ටස් සතින් අසම්පජානං අසමාහිතං විබ්බන්ත චිත්තං පකාතින්ද්‍රියං දිස්වාතම් බික්ඛු හේතු දවෝච. ඔන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් ගාව තිබුණ සිහි නැති බව ප්‍රමාද විහාරී බව දැකලා ඒ ගැන කරපු ප්‍රකාශයක් මේ තිබෙන්නේ. ගෙරින් බලාගන්නා තැනක පුලිල් ගසක් යට පිණුපිස වඩිනාසේක් ධ්‍යානසුඛ නැතියෙන් අල්පාස වූ කාමගුණ සුඛයන්ගෙන් බාහිරාසා ඇති එයින්ම මුලා සිහිය ඇති සම්ප්‍රජාන සසිමත් බව නැති වූ එකඟ බවක් නැති කැලමුණ සිත් ඇති භ්‍රාන්තියට කියන්නේ දමනය නෝ ඉදුරන් නැති භික්ෂුවක් දැක්කා. මෙ අපට අදාළ වෙන අගට යනකොට එකයි මේ කතාව මරන් එන්නේ. උන්වහන්සේට මෙහෙම කියනවා. මාකෝතුවං අත්තානං කටුවිය මකාසි. එයාගේ ජීවිතේ අවුල් පැත්තට ගෙනියමින් ඉන්නේ. භික්ෂුව ඔබේ ජීවිතය ඉඳුල් කරගන්න එපා. ඉඳුල් කළ ලෝභයෙන් දේශයෙන් මොහෙන් කිලිටි කරගත් ක්‍රෝධ සංඛ්‍යාත ආමගන්ධයෙහි තෙත්තු ආත්ම ඇති ආත්මය. ලස්සන වචනෙකුත් තියෙනවා ආමගන්ධ කියලා. කෙලෙස් මැස්සෝ ලුහු බඳිනවා. ලුහු බැඳ වද දෙනවා කියන කතාවක් පැහැදිලි කරනවා. භික්ෂුව මේ කාරණාවෙන් ලජ්ජාවට පත් වුණා. ලජ්ජාවට පත් වෙලා උන්වහන්සේට හිතෙන්නේ නැති හරි පාරේ යන්න. ඉන් පස්සේ කතාව තියෙන්නේ බුදුන් වහන්සේ මේ
භික්ෂුවට කිව් කතාව භික්ෂුන් වහන්සේලා ඉදිරියේ වදාළමසේ. මහාන තොපට නම් වැඩක් වෙන්නේ නැහැ. තොපේ සිත ඉඳුල් වෙනවා. ඊට පස්සේ එයින් ගොඩ වෙන්නට නිදහස් වෙන්නට මාර්ගයක් ওই මාර්ගේ නම් හම්බ වෙන්නේ නැහැ කියලා. අතකෝ බික්කවේ සෝ බික්කු මයා ඉමිනා වාදී නොවාදිතෝ සංවේගම පාදිති. මේ ආවාදයෙන් සංවේගයට පැවරුණා. උන ඊට පස්සේ තියෙන වචනයක්. එවං උත්තේ අඤතරෝ බික්කෝ භගවන්තං ඒතදෝජ කිංනකෝ බන්තේ කටු විය. කෝ ආම ගන්ධෝ කා මක්කි කාති. දැන් ඔය තුන කියන්නයි මට ඕන වුණේ අර කතාව නෙවෙයි. ඉඳුල යනු කිම? කටු විය. ආමගන්ධය යනු කිම? මැස්සන් යනු කවුද? ජීවිතේ ඉඳුල් කරගන්නවා, ආමගන්ධය වළඳනවා, මැස්සන් නැහිරෙනවා. ඔකරගන්න එපයි කියලා තමයි මේ කියලා තියෙන්නේ. දැන් ඔන්න ඔය බාහිර ඉන්න මැස්සයි ආමගන්ධයයි ඉඳුලයි ඒ භික්ෂුවට පමණක් නෙවෙයි පෘථග්ජන සමාජයේ ඉන්න සමාජයේ හැමෝටමත් තිබෙනවා. මට මතකයි මගේ තරුණ කාලේ නැත්තම් යම් කාලයකදී ඔය ආමගන්ධ කියන වචනේ සමාජයේ පාවිච්චි කළා මේ මස් මාළු කුණු රස කියන අර්ථයෙන්. කුණු රස නම් තමයි ඒක. නමුත් ඒ බාහිර දෙයක් ගන්න රස නෙමෙයි කෙලස් වලට කියන නමක් ආමගන්ධය කියන්නේ. බුදුන් වහන්සේ ආමගන්ධය වළඳන්නේ නැහැ කියන එකේ තේරුම මස් මාළු කන්නේ නැහැ කියන එක නෙමෙයි. මේ ක්ලේශ පරිදාහයේ විඳින්නේ නැහැ කියන එක. අවිජ්ජා කෝ බික්ඛු කටු වියං. ඔන්න. ඉඳුල් වෙන එකට කියනවා අවිජ්ජා. අවිද්‍යා නෙවෙයි අවිජ්ජා. ව්‍යාපාදෝ ආමගන්ධෝ බොහෝ තියෙන වචනේ. තරහව, ක්‍රෝධය, වෛරය, ආමගන්ධය. පාපක අකුසල විතක්කා මක්ඛිකා. අකුසල විතර්කයන්. මැස්සෝ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. දැන් අර භික්ෂුවගේ චර්යාවේ සංයමයක්, සංයත බවක්, සංවර බවක්, වීරියක් මුකුත් නැති නිසා තමයි භික්ෂුව තොපට ඉඳුල් නොකැවේවා, ආමගන්ධය නොවළඳත්වා, මැස්සන් නොවසත්වා කියලා වෙමින් පවතින දේ නොවෙන්නයි කියන අදහසක් ඉදිරිපත් කළේ. දැන් ඉඳුල් කළ ක්‍රෝධ සංඛ්‍යාත ආමගන්ධෙහි තෙත් වූ ආත්මය කෙලෙස් මැස්සන් නැගී ලුහුණු ඔබඳිති, ලුහුණු බැඳ නොකති, කරුණ විද්‍යාමාන නොවේ. කෙලෙස් මැස්සන් ලුහු බඳිනවා, ලුහු මැදලා කනවා. මේ තමයි මිනිස්සුන්ගේ තියෙන ලෙඩේ මේ පෙන්වන්නේ. දැන් මේන් මිදීමට අදාළ කටයුතු කිරීම තමයි ආර්යයන්ගේ කාර්යභාරය, පෘථග්ජනයින්ගේ නෙවෙයි. මොනවද තියෙන කාරණා? අවිජ්ජා, ව්‍යාපාද, විසර්ක, අකුසල විතර්ක. අකුසල විතර්ක කියන්නේ කාම විතර්ක, ව්‍යාපාද, විහිංසා ගත්තත් හරි. එහෙම නැත්නම් අකුසල පැත්තටම ගත්තාම තමයි අවිජ්ජා, දැඩි ලෝභය.
ව්‍යාපාද තරහව. අකුසල විතර්ක ව්‍යාපාද වෙන්නත් පුළුවන්, මෝහ වෙන්නත් පුළුවන්. මේ තමයි මිනිසුන් සිත් අපිරිසුදු කරන ඉඳුලයි ආමගන්ධයයි මැස්සොයි. දුර්ගන්ධයට මැස්සො හමනවා වගේ මේ සිත් අපිරිසුදු වීම තුළ මිනිසෙක් දුකට පත් වෙනවා. පෘථග්ජන සමාජය කියලා කියන්නේ මේ ස්වභාවය තමන් තුළ තිබෙන බව සහ තමන් කරන කියන කර්තව්‍යයන් අනුව එය බලවත් වෙන බව, ඒ නිසා තමන්ගේ ජීවිතයේ දුක් වැඩි වෙන බව නොදන්න අය. අචිත්ත සංකිලිසා භික්ඛවේ සත්තා සංකිලිස්සන්ති කියන පදෙන් කියන්නේත් ඒකයි. සිත් කෙලස ගන්නොත් ඔහුට සංකිලිස්සන්ති කියන්නේ කිලුට යනවා විතරක් නෙවෙයි දුක් වැඩි වෙනවායි කියන එක. එනිසාම මේ ලෝකය නිසා සිත කිලිට වීමත්, ලෝකයේ ජීවත් වෙන්න කිලිට සිතින් මුදවා ගැනීමත් කියන ප්‍රතිපදාවක් මේක තුළ පවතින්නේ. අර පුහුදුන් පුද්ගලයාට තේරෙන්නේ නැත්තේ ලෝකය නිසා සිත කිලිට වෙනවා කියන එක. ඔහු ලෝකයට ඇලෙන්න ගන්නවා. ලෝකේ බලන්න පස්දොරක් නැත්නම් ලෝකෙත් එක්ක සම්බන්ධතා පවත්වන්න පස්දොරක් දීලා තියෙනවා හඳුනාගෙන කටයුතු කරන්න. ඒ දැක්කහම හඳුනා ගන්න, දැනුණාම රස දැනගන්න, දැනුණාම ගන්ධය දැනගන්න, පසුපස පන්නා යන්න නෙමෙයි. ඒවා ඒ ජීවිතේ හඳුනා ගැනීමට අවශ්‍ය දෙයක්. නමුත් ඒවා පිටුපස ලුහු බඳින්නේ නැද්ද මිනිස්සුયો? රූපේ පිටුපස, ශබ්දේ පිටුපස, ගන්ධේ පිටුපස, මාංශ රසයේ පිටුපස. අන්න එතකොට අර රස විඳලා දැනගන්න තිබෙන එක වෙනුවට රසයේ පිටුපස ලුහු බැඳීමට හැරෙනවා මිනිස්සුયો. අර විඳගන්න දීලා තියෙන එක ස්වාභාවික දෙයක්. ඒක පස්සේ පන්නන එක ලුහු බැඳීමක්. එතකොට ඒ කාමයන් පිටුපස ලුහු බැඳීම. එතකොට ඒක බාහිර වස්තු වල තියෙනවා කියලා තමයි අර හොයන්නේ. දැන් බාහිර වස්තු හඳුනා ගැනීමට ලෝකේ හඳුනීමක් පහළ වෙනවා. ඒක ලෝකේ හැමෝටම අවශ්‍ය බැවින් ස්වභාවයෙන් මේවා දීලා තිබෙනවා. නමුත් ඒවට සතුටක් උපදිනකොට ඒවා සතුට ලබා දෙන්නේ බාහිර දේවල් වලින් කියලා රූපයෙන්, ශබ්දේ, ගන්ධේ, රසේ පස්සේ නැවත නැවතත් ලුහු බඳිනවා ඒවා ලබන්නට. මෙතන තිබෙන මුලාව තේරුම් ගන්න බැරිකම පෘථග්ජන භාවයයි. යලිත් එක මතක් කරගන්න. ලෝකේ ජීවත් වෙන්නට ස්වභාව ධර්ම විසින් මේවා දීලා තියෙනවා හින්දා වැරදි නෑ. ගැටුණාම හඳුනා ගන්න. ඇහේදී, කනේදී, නාසයේදී. නමුත් පිය රූපං සාත රූපං කියලා ගත්තාම ඒක ප්‍රේමහිරි වශයෙන් දැන් එතන හට ගන්න රූප තණ්හාව ඒක හොයන්න රූප ඔස්සේ ලුහු බඳිනවා ඉවරයක් නැතුව. ඒවායේ මේ සතුට තියෙනවායි කියලා තමන් උපදවා ගන්න සතුට අරක උදව් කරන, තමන්ගේ හිතේ සතුටක් හදාන මේක භුක්ති විඳින්න බාහිරේ උදව් කරගන්නවා. ශබ්දයටත් එහෙමයි. රසයටත් එහෙමයි. ඒ රසය කියන්නේ ඒවා තියෙන දෙයක් කියලා හිතාන තමන්ගේ රස සිතුවිල්ල උපදවා ගන්නට යලි යලිත් ඒවා හොයන්න යනවා. මේකේ තිබෙන පටලැවීම කුමක්ද? පෘථග්ජනයා නොදන්නා එක. ඒවායේ තිබෙනවා නෙවෙයි, ඒවායේ උදව්වෙන් ඔබ හටගත්ත සිතක් විඳිනවා. කාමයන් විඳිනවා කියන එකේ තේරුම තමන් සිතුවිල්ලක හදාන විඳිනවා ඇරුණාම තියෙන දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න ගොඩාක් කල් යනවා කෙනෙකුට. එතකොට තමයි හිස් අසාර කියන පදයට අර්ථයක් ඉන්නේ. නැත්නම් පෘථග්ජන පුද්ගලයාට ඒවා තියෙනවා. කොච්චර හිස් අසාරයි පිළිකුල් කියලා කිව්වත් අතාරින්නේ එහෙම නැහැ. ඔහුට තේරෙන්නේ නැතිකම. ලෝකයේ තිබෙන දේවල් අනුසාරයෙන් තමන් හදාගත්ත චෛතසිකයක්, සිතක් පස්දොරෙන් විඳිනවා කියන එකයි කාමයේ විඳිනවා කියන්නේ. ඒ විඳින්න ගියාම උපාදාන වෙලා, උපාදාන වුණාම ඊට අනුව ගමන් සසරේ ගමන් කරන්න වෙලා, භවගාමී වෙන්න වෙලා, ඒ ඔක්කොම ඊට පස්සේ ආදීනව. අර ලැබුණාම විඳලා අතෑරියා නම් ওই ආදීනවක් නැහැ. අවශ්‍ය හඳුනාගත්තා නම් එහෙනම් ආදීනවක් නැහැ. අර භික්ෂුවට වදාරන්නෙත් ඒක තමයි. අන්න ඒ ගැන උත්සාහයක් නැහැ. මේ කියන ඉඳුල් වලට සම්බන්ධ වෙලා ඉන්නේ. අවිජ්ජා ව්‍යාපාද කාම විතර්ක වලට. සමාජයත් ඒකනේ කරන්නේ. දැන්
ඔබට කියනවාද බුදුරජාණන් වහන්සේ ඔය ගෙදරින් නම් ඕක කරන්න බෑ, ඕක අතහැරලා සිවුරක් පොරවන්න එන්න මම මේක කරන හැටි කියලා දෙන්නම් කියලා. නැහැ. ඔබට කියන්නේ ඔබ ඉන්න තැන ඉඳන් තේරුම් ගන්න. තේරුම් නොගැනීම අනුගමනීය ප්‍රතිපදාවට බාධාවකි, තේරුම් ගැනීම අනුගමනීය ප්‍රතිපදාවට මාර්ගයකි. ඔය තේරුම් නොගෙන තමයි විවිධ විතර්ක නැත්නම් විවිධ අදහස් විවිධ වාක්‍ය ඉදිරිපත් කරන්නේ. තව මේකේ ගාථා කීපයක් තිබෙනවා. ඒවා ඔස්සේ යමින් අපි අදාළ තැනට යමු. අගුත්තං චක්කුසෝ තස්මින් ඉන්ද්‍රියේසු අසංඋතං මකිකා අනුපතිස්සන්ති සංකප්පා රාග නිස්සිතා. ඔන්න පෘථග්ජන චරිතය විග්‍රහ කරනවා. ඇසකන දෙකේ සතිමත් ආවරණයක් නැති අගුප්ත ద్వාර. ගුප්ත කියන්නේ හංගගෙන වහගෙන කියන එක නෙවෙයි. නමුත් අර අසුනවෙන්ට සතිය පාවිච්චි කරන එක ගුප්ත ద్వාර. ඒක නැති. ඉන්ද්‍රයන්ගේ සංවර නොවු ඉන්ද්‍රියසු අසංඋතං පුද්ගලයෙකුගේ පිටුපස්සෙන් ලුහු බදිනවා. අනුපතිස්සන්ති කවුද? සංකප්පා රාග නිස්සිතා. ඔහුගේ ඒ නොදැමුණු ගතිය නිසා අර අපි කතා කරා වූ බැස්සෝ පණ තියෙන මැස්සෝ නෙමෙයි. අවිජ්ජා දැඩි ලෝභ නැමැති මැස්සෝ ඒ ඉන්ද්‍රයන්ගෙන් ගුප්ත ద్వාර නැති බැවින් ඒවට අහු වෙන බැවින් ඔහුගේ සිතේ මේ අවිජ්ජා දැඩි ලෝභ නැමැති මැස්සන් ඔහු පිටපස ලුහු බඳිනවා. ටිකක් ප්‍රහෙලිකාවක් වගේ බලපුවාම බුදු සමයේ මේ ගැන්වීම වල ලේසි ප්‍රහෙලිකාවක් තියෙනවා. සමහර ප්‍රහෙලිකා හරි අමාරුයි. මේක තරම් අමාරුවක් නැහැ ගලපලා දෙන නිසා. කටුවිය කතෝ බික්කු ආමගන්ධෝ අවස්සුතෝ අරකා හෝති නිබ්බානා විගාතස්සේව භාගවා. ඔන්නයි. ඒ වගේ අයට හමු වෙන ඊළඟ ඉරණම. ක්ලේශාක්ෂ ආමගන්ධෙහි තෙත්ත සිටිනා නැත්නම් ව්‍යාපාදයෙන් ත්වාරහෙන් තෙත්ත සිටිනා. එහෙයින්ම ඉඳුල්ලු. අර අවිජ්ජාව නැමැති ඉඳුලත් එතෙන්ට එකතු වෙලා. පුද්ගලයා ආරකා හෝති නිබ්බානං. ඔහු නිවීමෙන් ඇතයි. විගාතස්සේව භාගවා. ඔහු ගැන කතා කරනවා සංසාරයටම සංසාර පැත්තටම දුක්ඛගාමිනී ප්‍රතිපදාවටම ඇදී යයි. මක් නිසාද? ඉඳුලට ආමගන්ධයට මැස්සන්ට ඉඩ දී තිබෙන නිසා. ඔන්න මේ පෙන්වන්නේ පුද්ගලයෙක් පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් පස්දර පෙනවීම තුළ ලෝභයට, ද්වේෂයට, විතර්කයන්ට ගොදුරු වීම තුළ ක්ලේශ වසඟ වෙන හා දුකටපත් වෙන ආකාරය. ඔබටත් හරි ඒක. මෙන්න මේකයි අපි කතා කරන්නේ ඔය ඉන්ද්‍රයන් පිළිබඳව අපදින අරමුණු පිළිබඳව පාලනයකින් තොරව පුද්ගලයෙක් වශයෙන් බාහිරව ඇඳුමෙන් ආගමික ජීවිතයක් ගත කරමින් බාහිර ක්‍රියාකාරකම් වල නිරත වුණාට ඒවට පුණ්‍යක්‍රියාවයි සම්මත කළාට ඒවට සැප විපාක ලෞකික වශයෙන් තිබුණාට මේ චිත්ත අභ්‍යන්තරේ ලෝභේ නැමැති මැස්සන් වර්ධනය වෙන එක
දැඩි ක්‍රෝධය නැත්නම් ද්වේෂය නැමැති ආමගන්ධය වර්ධනය වෙන එක. ඒ වගේම ඉඳුල් වෙන එක, දැඩි ලෝභය නැති ඉඳුල් වෙන එක, ද්වේෂය නැමැති ආමගන්ධය වර්ධනය වෙන එක සහ කාම විතර්ක, අකුසල විතර්ක නැමැති මැස්සන් නැහිරෙන එක නවත්ත ගන්න බෑ. එනිසා මේ ගැන තේරුම් ගන්න ඕන මේක බාහිර වැඩක් නෙවෙයි. මේක බාහිර දේවල් උදාවියෙන් කැළඹෙන තමන්ගේ අධ්‍යාත්මිකය පිළිබඳ පාලනයක්, ශික්ෂණයක්. ලෝකයට බැඳී සිත කෙලසීමෙන් ලෝකයේ ඉතුරු තිබිදී තමන් මුදා ගැනීමක්. ලෝකයට ඇලීමෙන් සිත කෙලසෙනවා. බැඳීමෙන්. දැන් කෙලසුනකට මුදවාගෙන ලෝකයක් සමග නොඇලී ලෝකයේ සමා ජීවත් වෙන්නේ. නමුත් මේ නිසා තමන්ගේ සිත්තේ හට ගන්නා වූ මේ ත්‍රිවිධ කාරණා ඉඳුල් වීම සහ කුණුගඳ සමග මැස්සන් නැහිරීම මොනවට උපමා කරලා තියෙන්නේ කියලා හොයාගන්න. ඉඳුල් කියන්නේත් හොඳ දෙයක් නෙවෙයි, කිලිට වෙනවයි කියන එක. ආමගන්ධය, කුණුගන්ධය කියන්නේත් එතකොට හොඳ දෙයක් නෙවෙයි. කුණුගඳ කියන අර්ථය නැත්නම් ක්ලේශ දුර්ගන්ධය කියන එක. මැස්සන්, නිල මැස්සන් කියලා කියන්නේ ගඳට එනවයි කියන එක. එතකොට වැරදි සංකල්ප තුනක් සිතේ රෝපණය වීම පෘථග්ජනයා සතු දුර්වලකමකි. පෘථග්ජන ජීවිතය සතු දුර්වලකමකි. ගාමේවා යදි වාරඤ්ඤේ අලද්දා සම්මත්තනෝ සම්මත්තනෝ පරේති බාලෝ දුම්මේදෝ මක්කිකාහි පුරක්ඛතෝ. බලමු මොකද කියලා තියෙන්නේ කියලා. ගමේ හරි වනාන්තරේ හරි කියලා නෙවෙයි කියන්නේ. ග්‍රාමයේහි වේවයි නැත්නම් සෙනසුනක වේවයි තමන්හට අනුගමනීය ප්‍රතිපදාවක්, දහම් අවවාදයක්, ධර්මයක් ඔකෙන් කියන්න තියෙන්නේ. අලද්දා යහපත් මාර්ගයක් තමන්ට නොලද්දේ අලද්දා සම්මත්තනෝ. එහෙනම් ඒ දේ නොගෙන ගෙදර හිටියට හෝ ළමයි හිටියට හෝ කැලේ හිටියට වැඩක් නැහැ. ඔන්න ඕක තමයි තේරුම් ගන්න ඕනේ. එතකොට ඔහු පිටුපස කෙලෙස් මැස්සන් ලුහු බඳිනවා. දැන් මතක තියාගන්න ගාමේවා යදි වාරඤ්ඤේ, ගමේ හිටියත් කැලේ හිටියත් පෘථග්ජන පුද්ගලයාට මේවා නිසා කැළඹෙන එක, එහි වරද දැක ගන්න, එහි පාලනය කර ගන්න, එහි අස්සසාර බව දැක ගන්න බෑ. ඔහු හිතන්නේ මේ බාහිර ලෝකේ මේ කාරණා තියෙනවා, ඒව නිසා මම ඇවිස්සෙනවා. ඒ නිසා උන් එවන් මග ඇරලා මුහුණ නොදී ඉන්න බලනවා. එතකොට තියෙන අර ගැටුණහම උපදින කාරණාව ගැටෙන්නේ නැතුවම සිතාභ්‍යන්තරේ උපදින්න නැති නිසා Taman සංසුන්ව ඉන්නවයි කියලා. නමුත් Tamanගේ ක්ලේශ මූලයන් සංගවාගෙන ජීවත් වෙනවා. තමා තවන යෝගය කියන්නේ ඒක තමයි. වර්තමානයේටත් බොහෝ දෙනෙක් කරන ප්‍රතිපදාව ඕක තමයි. මුහුණදී අතහැරීම, උපදින්ට ඇර අතහැරීම කියන මේ ක්‍රියාකලාපය තථාගතවරු අදාළව විදර්ශනාවට අදාළ දෙයක්. එතකොට මුහුණ දෙන්න බය වෙන්නේ නැහැ. නමුත් තේරුම් ගත්තේ නැති පුද්ගලයා උපදිනවට බයයි. සිල් කැඩෙයි හරි මේ කියලා. ඒ නිසා උපදින්න නැතුව ඉන්න. මව්කුසින් උපදින්න නැතුව ඉන්නට මේ ආමගන්ධය හරි මැස්සන් වහිරණ එක හරි, අනිත් වචනේ අපි ගත්තේ මේ කටුවියන් කියන වචනේ අපි අරගත්ත කල්ලි ඉඳුල කියන වචනේ.
ඉඳුල හරි උපදිනවට බයයි. එබැවින් ඒවාට අදාළ තැනක නොසිට මුහුණ නොදී සිටමින් මගඇර සිටමින් ලබාගත්තා වූ තාවකාලික සංසුන්කමක සුවය විඳිමින් කල්ගෙවනවා. ඔවුන්ට අර ලෝභක්කය දේශක්කය මෝහක්කය මූල ක්ෂය කරන්නට ඕන පාර පිළිබඳ අවබෝධයක් නෑ. දැන් ගමේ හිටියත් අරණේ හිටියත් තේරුම් ගන්න ඕන දේ මේක කියලායි මේ වදාරන්න උත්සාහ කරන්නේ. පැවිද්දට ඒමට පෙර හෝ සදහම් දෙසීමට පෙර මේ කියන්නා වූ ඉඳුලටයි ආමගන්ධයටයි මැස්සන් ඇහිරීමටයි ඔක්කොම ගොදුරු වෙලා ඉන්නේ. ඒක තමයි සමාජය තුළ ක්‍රියාකාරකම් තුළ ඔවුන්ගේ නොසන්සුන්කම් නොවිරිසිකම් පරුස වචන ක්‍රියාකාරකම් ඔක්කොම මේ ආමගන්ධය මතුවෙනවා. ඒ තථාගතයන් වහන්සේ මිනිසාගේ දුක්ඛගාමිනී ප්‍රතිපදාව පිළිබඳ විවරණය කරන හැටි. දැන් ඕකට අසු නොවේවා කියලා අර භික්ෂුවරින් ප්‍රාර්ථනා කරන්නේ. අසු නොවෙන්න නම් උන්වහන්සේට නැත්තම් ඔබට ආරද්ධ විරිය සතිය අප්‍රමාදය නොඑක් කාරණා කොටක් යොදලා මේ අවස්ථාවට යට නොවී ඉන්න. මේ අවස්ථාවට ඔබ යට නොවී මේ අවස්ථාව ඔබට යටපත් කරගන්න. යටපත් කරගන්න කියන්නේ ඔබ එය පාලනය කරගන්න පුළුවන් තැනට බලවත් පුද්ගලයෙක් හදන එක තමයි බුදුන් වහන්සේ කරන්නේ. ශාරීරික බලවත්කමක් නෙමෙයි සතිය බලවත් කරන එක. දැන් එතකොට අපි තේරුම් ගන්නවා සදහම් පිළිබඳ අවබෝධයකින් තොරව ලබන සංවරය කෙටි කාලින් తాවකාලින එකක් යටපත් කිරීම පමණයි ආපහු වැටෙනවා. ඕක තින් ඔය 80 90 කාලේ සමාධියක් හදාගෙන උතෙන් වෙලා ඉන්න උත්සාහ දරු පොරාල්ලන කාලේ ඒක වැටුනහම ආපහු බිමටම වැටෙන බව අපි අත්දැකීමෙන්ම දැකලා තියෙනවා. ඒකේ ඒ කාලේ තේරෙන්නේ නැහැ ඒ කෙලෙස් හේතු මුල තිබෙන්නේ මේකට එරෙහිව මේ වෙනම සමාධියක් හදාලා තියෙන්නේ. සමාධිය වෙනයි ක්ලේශ හේතු වෙනයි. සමාධිය අරම මතු වෙනකොට බිඳ වැටෙනවා කියන එක පොතේ තියෙනවා. ජාතක පොතේ තියෙනවා. නමුත් ඒ හොයාන යන මාර්ගේ යනකොට මේක මේ తాවකාලික එකක් මේක නෙමෙයි බුදුන් වහන්සේ වදාළේ කියන එක තේරෙන්න කල් යනවා තනියෙන් හොයනකොට. මොකද තථාගතයන් වහන්සේ ඈත් කිරීම හෝ යටපත් කිරීම කියන එක සුදුසු මගක් වශයෙන් පෙන්වන්නේ නැහැ. ඒක අර රූපසම මාවත නෙවෙයි. රූපසම කියන්නේ සංසිඳීමනේ. සංසිඳීමේ මාවතක් නේ. තේසං රූපසමෝ සුඛෝනේ. ඒ වායේ සංසිඳීම සැපයි. මේ සංසිඳවන්නේ කොහොමද කියන එක ලෝකයට දෙන්න හදන්නේ. ඒක තමයි විදර්ශනා කියන වචනට අයිති වෙන්නේ. අපි තවත් එහාට යමු. අර ගාතාව මම මුලින් කිව්ව එක. යේච සීලේන සම්පන්නෝ පඤ්ඤා උපසමේ රත. යම් කිසි පුද්ගලයෙක් අර කැලේ හෝ ගමේ හෝ ගෙදරෝ ඉන්න සීල සම්පන්න වෙද්ද. දැන් සීල සම්පන්න වෙනකොට පන්තිල් හරි අටසිල් හරි තුදුරෙද්දක් අඳින එක හරි කියලා හැම ගන්න එපා. ඒ සම්මත සීලය නෙමෙයි මෙතෙන් එනකොට තිබෙනවා ආර්යකාන්ත කියලා තවත් සීලයක්. සීල සම්පන්න. ප්‍රඥාවෙන් සංසිඳීමට ප්‍රිය කරන පඤ්ඤා යුප්පසමේ පඤ්ඤාය උපසමේ රතා කියලා ඒක හරියන්නේ. ඔව්. නුවණින් කෙලස් සංසිඳන මග තේරුම් අරගෙන ඒට ඇලෙයිද ප්‍රිය කරයිද? ඇලෙයි කියන්නේ අර තණ්හාව කියන අර්ථයෙන් නෙමෙයිකට ප්‍රිය කරනවා කියන එක. උපසන්තෝ සුඛං සේති අර සංසුන් කර ගැනීමෙන් සංසිඳවා ගැනීමෙන් සුවසේ වාසය කරනවා. කොයි වගේද? සුඛං සෙන්ති නසයිත්වා නමක්කිකා. ඊට පස්සේ මැස්සෝ ඉන්නේ ආයේ. මැස්සෝ ඉන්නේ කාගාවටද? දුර්ගන්ධයක් කුණු වෙච්ච දෙයක් තියෙන තැන් වලට. මේ කෙලෙස් මැස්සන් එන්නේ අපිරිසුදු සිත් තියෙන තැන් වලට.
දැන් ඔන්න ඔබටත් මේ කියන මේ යේච සීලේන සම්පන්නෝ පඤ්ඤා උපසමේ රතා කියන දෙක කරන්න වෙනවා. ප්‍රඥාවෙන් අර චිත්ත අභ්‍යන්තරයේ තිබී එළියට ඇවිදින් සමාජයට පෙන්වන්නා වූ ඔබ සතු දුර්වලකම උපන්න කුසල් දුරු කිරීම නැවති මාර්ගයෙන් ඔබේ සිතෙන් ඉවත් කරගෙන දැන් මගේ ළඟ ඒවා නැහැ කියන තැනටපත් වෙන්න ඕන. නැති වගේ පෙන්නලා බෑ. තිබෙනවා නම් මතුවෙනවා. ආදරයයි කැස්සයි හංගන්න බෑ කියලා වචනයක් කියනවා වගේම මේ ක්ලේශ සහගත ස්වභාවය බාහිරින් සංසුන් කරන් හිටියට හංගන්න බෑ. කයෙන් වචනෙන් සිතින් ක්‍රියාකාරකම් තුළ එළියට එනවා. Taman කොයිබඳු තැනක්ද කියන එක. අන්න එතකොට ඔවුන් ගාව උපසමය නැහැ, උපසන්තෝ නැහැ, සංසිඳීමක් නැහැ. ඒවා ඇවිස්සෙනවා. මෙන්න මෙතන තමයි බුදුරජාණන් වහන්සේගේ මේ විශේෂ පරිශ්‍රණය පවතින්නේ. චිත්ත අභ්‍යන්තරගත වුණා වූ දුක්ඛශේෂයක් පවතිනවා. අභ්‍යන්තරයට පහර දෙන්න විදියකුත් නැහැ. එතෙන්න හමුදාවක් යවන්න බෑ. සැඟවි ඉන්නේ. නමුත් ඔවුන් එතනින් ඉවත් කරගන්නත් ඕනේ. ඉතින් දක්ෂ හමුදා නායකයෙක් මේ සැඟවුණ ගරිල්ලන් එළියට ඇද පහර දී ඒ ගරිල්ලා මූලස්ථානයේ විනාශ කරන්න සැලසුම් සකස් කරන්නේ කොහොමද? තථාගත බුදු පියාණන් වහන්සේත් මේ චිත්තාභ්‍යන්තරයේ සැඟවී පවතිනා වූ ලෝභ මූල දේශ මූල නැමැති මේ ගරිල්ලා මූලස්ථාන නට සැඟවී සිටිනා වූ අය එළියට ආවම යන්නට නොදී ඝාතනය කරන්නට මධ්‍යස්ථානයක් හදලා තිබෙනවා. අවියකුත් ලබා දීලා විශේෂයෙන්. මේ සතුරන්ට කෙලස් කියලා කියනවා. පස්දොරට ගැටෙනකොට උපදින එකට එළියට එනවයි කියලා කියනවා. සතිමත්කම භාවිතා කොට සැඟවෙන්නට නොදී අවසන් කරනකොට කෙලස් නැසනවා කියලා කියනවා. බලන්න මේ භික්ෂුවගේ එකගේ අසංවර හැසිරීම මුල් කොටගෙන තථාගතයන් වහන්සේ ලෝට ධර්මයක් දේශනා කරලා තියෙනවා. උන්වහන්සේට පමණක් නෙමෙයි. එතන භික්ෂුවක් හිටියට මේකේ මේ ඊතුරු ගාථාවල භික්ෂුවක් එහෙම කියලා කොතනකවත් නැහැ. යෝ ඇයි ගමේ හරි කැලේ හරි කියලා නෙතින්නේ. අපි ගනිමු ඒක මේ සම්බුදු සමය තුළ පෙන්වන්නා වූ ක්ලේශ ධර්මයන් සංසිඳවාගෙන සංසුන් බවට පත්වීමට කැමති තැනැත්තාට. ගිහිද පැවිදිද ස්ත්‍රී පුරුෂ කියලා නැහැ. සීලේන සම්පන්නෝ. මොකද්ද මේ සීලය? මේ සීලයට නමක් තියෙනවා ත්‍රිපිටකයේ අරියකාන්ත සීල කියලා. ඒක පද සමාදානයක් නෙමෙයි. නමුත් ඒක සංයමයක් තමයි. අරියකාන්ත කියන එකේ තේරුම ආර්යයන් කැමති. ආර්යයන් කැමති කෙලෙස් වැඩෙනවටද කෙලෙස් සංසිඳවන්නටද? ආර්යයන් කැමති අනුසෝතගාමී වෙන්නද පටිසෝතගාමී වෙන්නද? අනේ පටිසෝතගාමී වීම තමයි මෙතන මේ සංයමයේ සීලය කියලා කතා කරන්නේ. වැඩෙන පැත්තට නොව ෂෙවෙන පැත්තට අනුගමනය කිරීම. ඒ වගේම තවත් කරුණක් තියෙනවා. පඤ්ඤායුපසමේ. ප්‍රඥාවෙන් ක්ලේශ ධර්මයන් සංසිඳීමට කැමතියි. එහෙනම් ඒ දෝපදේශ මෝහ මූලයන් චිත්තාභ්‍යන්තරයේ සැඟවී සිටිනවට කැමති නැහැ. එළියට ඇවිදින් ඇතුළට රිංගල් නැතුව මිය යනවට කැමතියි. ඒ නිසා ඒකට උපක්‍රමශීලීව ප්‍රයෝගකාරීව උගුලක් අටවලා හුරුවල්ලනවා සතුරන් අල්ලනවා වගේ. මේ අය සැඟවී සිට පහර දෙන්න එළියට එන වෙලාව පිළිබඳ පරීක්ෂණයක් පවත්වලා අතීතේ එන්නේ නැහැ අනාගතේ එන්නේ නැහැ වර්තමානයේමයි එන්නේ. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතෙන්මයි එන්නේ. යද්දි නිද්දි සිට අද්දි කියන ඉරියව් හතරෙදිමයි එන්නේ. කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක වශයෙන්මයි එන්නේ. ඔන්න මම ඔක්කොම ටික පැහැදිලි කළා. මේ
සතුරු හමුදාව එළියට එන වෙලාව. දැන් තථාගතයන් වහන්සේගේ මාර්ගයේ මේ පිළිබඳව දෙනවා වෙනත් අවවාදයක්. උපසමේ රතාව සංසිඳීමට ක්‍රමයක් දෙනවා. අර අනිකුත් සමයන් තුළ මේක සංසිඳවා ගන්න ක්‍රමයක් දෙන්න දන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන්ලක ත්‍රිලක්ෂණයක්, චතුස්සත්‍යයක්, පටිච්චසමුප්පාද නිරෝධයක්, කර්මයක් කිරීමේ කර්මයක් මේ පිළිබඳව මාර්ගයක් ඇත්තෙම නැහැ කාටවත්. බලෙන් යටපත් කරගෙන යටපත් කරගෙන එක දිනු කර ගැනීම තුලින් ලබාගත් එකක් තුළ තමයි ඉන්නේ. ඒ තාපහසු දෙයක්. වර්තමානයේ එහෙම අය හොයාගන්න නැත්තේ මේ සාමාන්‍ය සමාජික කරන්න බැරි නිසා. එදා මං හිතන්නේ ගස්වල කොළමුල් කතුකා බාහිර සමාජයට මුහුණදී දුකසේ තමයි ඔය ඒවා උපදවාගෙන ඒ සංසුන්කමේ හරි හිටියේ. ඒකත් කෙටි කාලීන తాවකාලික භවයේම භවගාමීත්ව තවත් දෙයක්. ඒ බුදුරජාණන් වහන්සේ පදාළදී අපහසු දෙයක් නෙවෙයි. පහසු දෙයක්. තේරුම් ගත්ත අයට අනුගමනයේ පහසු දෙයක්. තේරුම් නොගත්තම අමාරු දෙයක්. අපට තේරෙන්නේ නැවවා කියලා මගහරින්න හරි ලේසි. අන්නේ නරක පුරුද්ද ඔබට එනවා නම් එයාටත් ආයිබෝවන් කියන්න. ධර්ම දේශනාවක් කරනකොට වචන හරි මේවා තේරෙන්නේ නැත්නම් හරි තේරෙන්නේ නැතිකම නැගිටලා යන්න හදන උපක්‍රමයක් වශයෙන් ගන්න එපා. ඒ ඔබ රැට්ටුවේ මාරයා. ඔබ එනම් සසරට ගෙනියන්න පාරට ගෙනියන්න හදනවා. අපටත් ඔය අනිත්‍ය කියන්නේ සුදු වෙන එකට දත් වැටෙන එකට කියන අර්ථයෙන් හිටියානම් එදා ළමා කාලේ හිටපු තැන එහෙනම් අපට ඔබ මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බලනකොට කෙලෙස් නැතන හැටි කියලා දෙන්න කෙනෙක් නැතුව යනවා. අපි පියවරෙන් පියවර ඉවල්ලමින් කථාගතයන් වහන්සේ කෙරෙහි පවතින අචල විශ්වාසය ඒ වගේම සද්ධර්මයේ සිංහල වචන වල අරුත් නොගැඹුරු වුණත් පාලි පෙළ පිළිබඳව පවතිනා විශ්වාසය මුල තුළ මෙය අතිවිශිෂ්ට ප්‍රඥයින් සඳහා දේශනා කළ දෙයක් නොව සාමාන්‍ය මිනිසුන් සඳහා අනුගමන ප්‍රතිපදාවක් විය යුතුයි කියන එක අර සුනීත සෝපාක චරිත ඔස්සේ අධ්‍යයනය කරලා ලේසි කරගන්නේ කොහොමද? වෙනම මහාන වෙන්න වෙනම කැලේකට යන්න වෙනම වැඩක් කරන්න එක වෙනුවට සතර ඉරියව්ව පාවිච්චි කරමින් විතර්කයන් උපදින වෙලාවට සංසිඳවන්ට යොදා ගන්න ඕන උපක්‍රමය මොකක්දයි? කොමක්දයි? සොයමින් එනවා. වචනේ නම් හමු වෙනවා අවුරුදු 15ක 20කට පෙර 2005 විතර වචනේ හමු වුණාට අර්ථය ගන්න බෑ. සීල සූත්‍රය ආරම්භ බලන්න මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසේ කරොන්තෝ මොකක්වත් ඕනේ නැහැ. සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් වෙනවා. හොඳයි කවුද උනේ මේ ලෝකේ ලංකාවේ? අවුරුදු 700ක් 300ක් තිස්සේ. එතකොට බුද්ධ වචනේ වැරදිද මේක තේරෙන්නේ නැද්ද? ඒකයි සියුම් තැනට මේකට තියෙනවනේ ලස්සන වචනයක් ඔය මේ ගම්බීරේසු ටානාටානේසු පඤ්ඤාචක්ඛුං කමති කියලා ගැඹුරු තැන් කෙරෙහි නුවණැස යොමු වීම. මේ යුගයේ කවුරු හෝ ගැඹුරු තැන් කෙරෙහි නුවණැස යොමු කරගෙන එලි කරපුවාම ඊට පස්සේ බොහෝ ජනයාට පහසුයි. බුදුන් වහන්සේක හොයාගත්තාම අනුගාමිකින්ට පහසුනා වගේ. එහෙම ලොකු වැඩක් නෙමෙයි මෙතන. උන්වහන්සේ හොයාගත්ත දේ යටවීම තුල අනුගමනය කිරීමෙන් මතු කර ගැනීම. එතකොට කුමක්ද හමු වෙන්නේ? මා හිතන්නේ මිනිසුන් හොයන දේ හමු වෙන්නේ. ඉගෙනගෙන ආන හොයන ගෙවල් දොර හදන සැනසille ජීවත් වෙන්නනේ හමු වෙන්නේ. හොය මහන්සි වෙන්නේ. සැනසillට බාධාව මේ කියන මේ මොකක්ද ඒකට කතා කළේ අපි කටුවියන් ආමගන්දන් එහෙම නැත්නම් මකිකා ඉඳුල්වීම කෙලස් දුර්ගන්ධය සහ මැස්සන් නැහිරීම මේ තුන සත්තුන්ට උපමා කරලා තිබුණාට මේ තුන චිත්තාභ්‍යන්තරයේ පවතින ආ වූ ක්ලේශ ස්වභාවය පිළිබඳව දුර්ගන්ධයට පැහැදිලි කරලා තිබෙනවා. භික්ෂුවගේ අර සංවර හැසිරීම තුළ ඒවා වැඩෙනවා. නොවැඩේවා කියලා බුදුන් වහන්සේ වදාලේ වැඩෙන බව දැනගෙනව නිකන් නෙවෙයි ආයේ. නොවැඩිය යුතුයි කියලා නෙවෙයි නොවැඩේවා. ඔහොම ගියොත් නම් වැඩෙනවා. අන්න දැන් ලැජ්ජාවටපත් වෙලා උන්වහන්සේට විරිය ආරම්භ වෙන්න මාර්ගයට යන්න සිද්ධ වෙනවා. අන අපටත් දැන් එහෙමනම් මේ
පටිසෝතගාමී ස්වභාවයේ අරමුණේ නොයල්මට පවතිනා වූ කාය වචී මනෝ සංවරය තමයි මෙතන සීලය බවට පත් වෙන්නේ. ශික්ෂාපදේ නෙවෙයි. ඒ මොහොතේ ඒ වගේම ප්‍රඥාවෙන් සංසිඳවන්ට වෙනවා. මොනවද? uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam හිංසා විතක්කං. මෙන්න මේ uppannam විතක්කම් පිළිබඳව අර කෙලෙස් යටපත් කරන භාවනාවේ නැහැ. නූපදින්ට උපදින්න නැතුව ඉන්න. සිත සංසොන් කරගෙන ඒවා උපදින්න දෙන්නේ නැතුව ඉන්න කියනවා අරුණාම ඔහම ඉන්න. උපදිනවට බයයි. නමුත් ආයුධයක් නැති කෙනා සතුරකට බිය වුණාට ආයුධයක් තියෙන කෙනා සතුරකට බිය වෙන්නේ නැහැ. උට ආයුධය තිබෙනවා. අන්න වගේ පෘථග්ජනයා කෙලෙස් වලට බිය වුණාට ආර්ය පුද්ගලයා කෙලෙස් තියෙන නසන්න තියෙන දෙයක් ඇවිදින් එකතු නොවීමෙන් නසන්ට එන්නමත් ඕන කියන එක හොඳින් දන්නවා. ආරම්භයේදී තරමක් අමාරු වුණාට තරමක් සංසොන් වෙනකොට තේරුම් ගන්න විට ඊට පස්සේ පරණ පාර වෙනුවට අලුත් පාරක්. දැන් ඔය සාමාන්‍යයෙන් රටෙත් තියෙන පරණ පාරවල් රවුම් කුඩයි. ඒ නිසා කෙලින් අලුත් පාරක් හදනවා. ගා පහසුයි යන්න. අර පෘථග්ජනයා ගිය පාර තමයි යටපත් කිරීම ඈත් කිරීම කියන පාරවල්. අමාරු පාරවල්. තථාගතයන් වහන්සේ සංසිඳීමේ පාර කියලා දෙනවා. අතරතරම් වද විඳින්න ඕන නැහැ. තේසං උපසමෝ සුකෝ. ඒ වායේ සංසිඳීම සැපයි. ඔන්න ඔබට ඕන කෙනෙකුට මේ අදාළ ක්‍රියාමාර්ගයේ මේ සූත්‍රය තුල පෙන්වා තිබෙන හැටි. මොකක්ද? පඤ්ඤා යූප සමේ රතා. ප්‍රඥාවෙන් සංසිඳීමට කැමැත්ත. සංසිඳීමට කැමැත්ත. ක්ලේශ පරිදාහය, ලෝභ දේශ මොහ සංසිඳීමට කැමැත්ත. එන්න නොදීමට කැමැත්ත නෙවෙයි, ඇවිත් ආවාට පසුව එකතු වී ප්‍රතික්‍රියා දක්වන්නට නොයාමෙන් සංසිඳන බව අවබෝධ කර ගැනීමෙන් සංසිඳීමට තියෙන කැමැත්ත. මේක මේ කෙලෙස් නසනවා කියලා එකක් මේකේ තියෙනවානේ බුදු සමයේ. කොහොමද නැසෙන්නේ? හංගන හිටියද නැසෙනවද? දැක්ක කිව්වට නැසෙනවද? එකතු වීමෙන් නැසෙනවද? එකතු වීමෙන් තසරට බැඳේ. ඉතින් හොයන්න ඕන. මේ පිළිබඳව තථාගතයන් වහන්සේගේ සුපිරියව වාදවල පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානත් වශයෙන් බැලීමෙන් වෙනවා කියලා තියෙනවා. ඒ වගේම අමඤ්ඤමාණයෙන් මායාවෙන් මිදෙනවා කියලා තියෙනවා. අනුපාදීය මාණයෙන් කියන්නේ ගැනීමෙන් මිදෙනවා කියලා තියෙනවා. බලන්න මේ පෙරළුවොත් එහෙම මේ වගේ පෙළවල් කීයක් තිබෙනවද කියලා. ඇයි අපට ඒක ක්‍රියාත්මක කරන්න බැරි කියා ඉන්නේ? ඒක ඒ පෙන්වන්නේ අපට ගන්න ඕන මාර්ගයනේ. ඒ පංච උපාදානස්කන්ධය ඇති වී නැති වෙන එක අනිත්‍යයි කියලා ඉගෙන ගත්ත එකේ වැරද්ද. ඒ රූපේ වේදනාව පස්ස වේදනා සංඥා චේතනා වේදනාවෙන් මිදෙනවා සංඥාවෙන් දැනගන්නවා සංකා ඒවා කියා ඉන්න එකේ කැමැත්ත. ඒ වැරද්ද. ඒ මොහොතට ඒක හිතින් කියනවා මේ දැන් මේක කළේ එකයි සතිය කියලා. සතිය නැත්තේ මොකටද? එකතු වුණොත් සතිය නැහැ. කාම විතර්කයට ව්‍යාපාද විතර්කයට එකතු වුණොත් සතිය නැහැ. පමාද විහාරියත්. එකතු නොවෙන්න නේද සතියක් තියෙන්න ඕන. ඒක ආස්වාදයේ ආදීනව දැක්ක පුද්ගලයාට නිස්සරණේ අවශ්‍යයිනේ. සතර බැඳෙන හැටි, දුක් විඳින්න සිදු වෙන හැටි, ගමන නිමාවක් නැති හැටි, බුදුවරයෙක් කරුණාම කියලා දෙන්න කෙනෙක් නැති හැටි, සතර කතරක අතරමං වෙන හැටි, ඉක්මන් විය යුතු. උද්දෝත්පාදක සදහම් හමුවන විට මියන්ට පෙර ඉක්මන් විය යුතු කටයුත්තක් වශයෙන් ආරද්ධ වෙරියෝ කෙනෙකුට ඇති වෙන වීරිය. දැන් අර කියන එකක් ඔබ ළඟ වෙන්න වෙනවා. අන්න ඒක තමයි මේ පඤ්ඤා උපසමේ. ප්‍රඥාවෙන් සංසිඳවන්න. එහෙන් දැකීමෙන් හරි කියලා කියන්නේ නැහැ නේ ප්‍රඥා. පඤ්ඤාය පස්සතිනේ තියෙන්නේ. හරි යදා පඤ්ඤාය පස්සති. ඒකම තමයි මේ පෙන්නන්නේ. ප්‍රඥාවෙන් දකින අනිත්‍ය කුමක්ද?
ප්‍රඥාවෙන් දකින අනිත්‍ය උපන් කාම විතර්කයේදී උපන් විපාද විතර්කයේදී උපන් විහිංසා විතර්කයේදී හෙවත් ඒ පංච උපාදානස්කන්ධය එනකොටම සිහි නැතිකමෙන් ඒකට එකතු වෙලා වර්තමානයේ නිවෙන්ට අනතර පාර වහමින් සතර හදන පාරක් හදලා අනාගතයට බැඳෙනවා. මිනිසුන් කරගෙන ඉන්න මෝඩකම, කරමින් ඉන්න මෝඩකම. මේ දවස්වල මම මේක හැම විටම අගට අරන් ඇවිදින් පෙන්නනවා. මොකද මේ සියලු සමාජයේටම විදර්ශනාව තේරෙන්න ඕන, ලේසි වෙන්න ඕන. තේරෙන්න ඕන, ලේසි වෙන්න ඕන. ඒක පහසුවෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් වෙන්න ඕන. ඒකට අවශ්‍ය සතිය ඕනෑ කෙනෙකුට ළඟා කරගත හැකි දිනු කරගත එකක් වෙන්න වෙනවා. ඒ එකට එකතු නොවී ඉන්නට බලපෑම් ඇති කිරීමට අවශ්‍ය අකුසලයෙන් වෙන්වීමේ සිහිය. උපාදාන කොට අවසන් කිරීමට කැමති නැති උපාදානයෙන් වෙන්වීමට අවශ්‍ය සතිය. සති මේ පාලපාචනං. අවබාන පාලනය කරන්නා වූ මෙහෙවන්නා වූ කෝටුව සතියයි. ගොවිතැන් කිරීමට උපමා කළ දේශනා ආකාශී බද්දාජ සූත්‍රයේ පෙන්නනවා. මගේ සතිය මේ කෝටුවයි. බලන සතියට පැවරී තියෙන වගකීම. ඒ නිසා තමයි ඔය පඤ්ඤාය පස්සති කියන එකට ගන්න අපි දියුණු කළ නුවණින් දකින්නවයි කියලා. මේකට අපි වෙන වචනයක් යොදමු දැන්. ඔය අනිත්‍යයි නිට්ටයයි කොට ඕක තේරෙන්නේ නැහැ. හැමදාම ඕක පාඩම් කරගත්ත පෙළේ කෙස්වල අනිත්‍ය බලනවා. එහෙමනේ. එනිසා අපි එකට කියමු එකතු වෙනවා. අරමුණට එකතු වෙනවා. කාම විතර්කයේ ව්‍යාපෘතයට එකතු වෙලා පවත්නවා. ප්‍රතික්‍රියා දක්වනවා. එතකොට හතරට අහු වෙනවා. ඒ බුදුරු පහළ වෙන්න ඉස්සලා මිනිස්සු කරපු දේ. බුදුරජාණන් වහන්සේ මේකට එකතු නොවෙන්න උත්සාහ කිරීම තුළින් ඇතුළත කෙට්ටු වෙලා හිස් වුණා. ඒ නිසා උන්වහන්සේ එකතු නොවීම දේශනා කළා. අවිරණච සම්මන්ති කියලා අක්කෝ දෙන ජිනේ කෝදන් කියන වචනෙන් අපට තේරෙන්නේ නැහැ මේක කරන හැටි. මන්දයත් අපි අර කෙස්වල අනිත්‍ය බලපු නිසා සහ ඇති වෙන නැති වෙන එක අනිත්‍ය කිව්ව නිසා මේ එකතු නොවීමෙන් සිදුවෙන එක අනිත්‍ය කියලා අපි දන්නේ නැහැ. වහවහ නැවත නැවතත් දැන් ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? එකතු නොවීමෙන් මේ දේවල් ඉවර කරගන්න අවස්ථාව මට උදා වේවා කියලා. තේරුම් ගත්ත පුද්ගලයෙක් ඉක්මන් කරනවා. නැත්නම් වීරිය කරනවා. ඔහුට අවශ්‍ය වෙන්නේ සසරේ මේ දුක්ඛම් කලු ටික ජීවිතය තුළ නිමා කරගන්න. ඒකයි උන්ට අප්‍රමාද විහාරී කියලා කියන්නේ. උන් පමා වෙන්නේ නැකමැති නෑ. හැම මොහොතක්ම මේ සඳහා අවස්ථාවක් කරගන්න කල්පනා කරනවා. මේ හැමෝම කරන විටය කසිනියක්ද කර්මස්ථානයක්ද 40 කර්මස්ථාන වලින් එකක්ද? එහෙම නැත්නම් වෙන වෙන වැඩද? වෙන වෙන වැඩ නෑනේ ප්‍රහාණ සංඥාවලට. හැම වලටම පෙන්වන්නේ uppannam කාමිතක්කන් ආදිවාසීති පජහති. uppannam ව්‍යාපද්දක්කන් ආදිවාසීති පජහති. uppannam විහිංසාවිතක්කන් ආදි. අර බලන්න ප්‍රහාණයට ඔක්කොටම එකක් නේ තියෙන්නේ. ඒ තැන් උපුටා දක්වන්නේ මේ හැමෝටම විවිධ ක්‍රම වෙනුවට මේ විදර්ශනාවේදී දැන් පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත් වශයෙන් බලන එක භික්ෂුවට පමණයි භික්ෂුණියට පමණයි කියලා තිබෙනවද නැහැ? ආර්ය පුද්ගලයන් සඳහා. එතකොට සෝවාන් සකෘදාගාමී අනාගාමී වෙන භික්ෂුන් විතරද නැහැ? ඕන කෙනෙකුට වෙන්න පුළුවන්. බය ඇරෙන්න ඕන. සැක ඇරෙන්න ඕන. විශ්වාසය ඇති වෙන්න ඕන. අනුගමනීය ප්‍රතිපදාව තුළ ප්‍රතිඵල පේන්න ඕන. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් කරන්න ගිහිල්ලා ලාභ වැඩුණා ලාභ දැනුණාම ලාභයට ආස නිසා ඉක්මනින් මහන්සි වෙලා ලාභය වැඩි දියුණු කරගන්න නැත්නම් තව මහන්සි වෙනවා. ඒ ලාභයෙන් ලබන සතුටනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළේ ලොකු ලාභයක් මේක. මේ මොහොතට සැප දුක් දෙකට ඇලෙන්නේ නැතුව වීරිය කරන්න. ප්‍රඥාවෙන් දකින්න. එහෙම නැත්නම් ක්ෂණ සම්පත්තිය ලාභය. ලැබීම අනිත් අයට නොලැබුණ අපාගත සත්වයින්ට දෙවියන්ට නොලැබුණ ඒ දෙකේ ඒවා විතරයි බලන්න විදිහක් නැහැ. මේ දෙකම උපදිනවා බලන්න බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. එතකොට බුදු සාදු දෙසූ ධර්මේනී ශෝක නිවේවා කියන්න වෙන්නේ එතකොටයි. තවුසන් අත තිබුණ අතකල මාතා නෝගින් අතේ තිබුණ කැලේ තිබුණ ධර්මේනී ශෝක නිවේවා කියලා කියන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයන්
තුළ මොකක්ද පේනවා ඇත්තේ? කැපිච්ච පණුවෙක්සේ නොසන්සුන් වෙන දඟලන ලෝභය දේශය මොහේ පාවිච්චි කරන අතපය වනවන මේ අසංවර ප්‍රතිපදාව දැන් භික්ෂුව තුලත් ඒකනේ පෙන්වුවේ. ටික ටික තුරන් වී යනවා. ඒ පබනක් නෙමෙයි බාහිර ලෝකයේ ලෝකවතර ධර්මතාවලට ඔහුට මොනම විදිහකින්වත් රිදවන්න බැරි විදිහට අර මූලයන් ගැලවිලා යනවා. ඒ මූලයන් තමයි දුක උස්සන්නේ. මූලයන් නැති විට නැති සෝකෝ කුතෝ බයං තණ්හා විපමුත්තස්ස. තේරුම් ගත්තා නම් හැකි ඉක්මනින් හැකි හැම අවස්ථාවකදීම අනුගමනීය ප්‍රතිපදාවට ආයුතුයි නේද? මගෙන් ඉල්ලන්නේ නිවන ගැන බණක් නේ, නිවන් මඟ ගැන බණක් නේ. තව ටිකක් දවස් යනකොට තේරෙයි මොන සූත්‍රයෙන් අරන් ආවත් මම මේ සංසිඳීම නොසංසිඳීම කියන තැනට අරන් පෙන්නයි කියලා. ඒ 아무තු දෙයක් නෙමෙයි. බුදුවරු දුටුවේ යයි. ඒක එකම පෙරකින් කියන්නේ නැතුව සෑම තැනම තියෙන උදාහරණ ඔක්කොම අරන් ඇවිදින් ඒ අයට තේරෙන්න උපමාවකින් කියනවා. ඉතින් භික්ෂූන් උපාසක පිරිස ස්වාමීනි මට තේරුණා. වැඩි තේරුණා. දැන් ආපහු යන්න ඕන. අද පටන් මම තෙරුවන් සරණ යනවායි කියලා අන්න පටිසෝතගාමින් වන බව තමයි මේ සූත්‍රයේ කතාවල පෙන්වන්නේ. නිකන් උපාසක නමක් ගාගත්තා කියන එක නෙවෙයි. එබැවින් අර ඒ සෝය තේරෙන්න ගත්තම තමයි ඉක්මන් වෙන්නේ. එසා ඒක අත්විඳින්න ඕන. අදාළ කරුණු තේරුම් ගන්න. තවත් ගැඹුරින් තේරුම් ගන්න. මොහොතින් මොහොතට ගැඹුරු තැන් කෙරෙහි අවධානය යොමු කරලා ඔබ මේක සිදුවේ යුත්තේ තේරුම් ගන්න. ඔබ බුදුන් හමු වෙන්න පෙර ධර්මය හමු වෙන්න පෙර ඔබ තුල වෙමින් පවතුන දේ අනුසෝත ගාමිත්වයයි ලෝභ දේශම බලවත් කිරීමයි. දුකටපත් වීමයි කියන එක තේරුම් ගන්න. දැන් ඒ පාරේ නොයා යුතුයි වෙන පාරක යා යුතුයි දෙක පටිසෝත ගාමිත්වයයි අන්න වෙනස. ආර්ය අනාර්ය වෙනස. අනුසෝත ගාමිත්වය පෘථග්ජන පටිසෝත ගාමිත්වය ආර්ය. ඔන්න ආර්ය පුද්ගලයින්. අනාර්ය පුද්ගලයින් ආර්ය බවට පත් කරනවා බණ කියලා. හරුණාම ආයෙ ගිහියන්ද කියන බණ කියලා. එහෙම වචන හදන්න ඕන නැහැ. බුදුන් වහන්සේ නිවෙන සැනසෙන මඟ දේශනා කළේ ඒක කර්මක්ෂය කිරීමේ මාර්ගය. ඒක බැරි නම් අර අවුරුදු 100 බමුණන්ද කිව්ව විදිහට පරලෝ ජීවිතය සඳහා අදුගතිගාමී නොවෙන්න පුණ්‍යාවි සංකාරයක් කරගන්න. මේක බැරි නම් පෘථග්ජනය සඳහා. හොඳයි. ඔන්න ඔබේ යුතුයකම ඉටු කළා මම. ආධාර කරුණ අපි පැහැදිලි කළාට පොතේ තිබුණාට ඔබේ අවබෝධය වෙන්න ඕන. අවබෝධයෙන් පසු ඔබ අනුගාමී ප්‍රතිපදාවට එන්න වෙනවා. මේ කතන්දර බණවල අහලා ගෙදර යන බණවල අනුගමනීය ප්‍රතිපදාවක් නැහැ. බණ නම් හොඳයි කියලා ඇහුවා, සාදු කිව්වා, තේ බීවා කෑවා ගෙදර ගියා. වෙන වැඩක් නැහැ පහවදාට. මේ මොකද කියන්නේ? ඔබට නිවීමට සැනසීමට නම් ඔබට කරන්න වැඩක් තියෙනවා. අපමාදව අමත පදං කියන්නේ ඒක තමයි. රස තේනකොට වැටුණ කෙනාට ප්‍රතිඵල ලැබුණ කෙනාට ඔය තරම් ඇඟිල්ලෙන් එන කියන්න ඕන නෑ. මේ නොතේරුම්කමට මේ මෝඩකම් නැමැති දෘෂ්ටි ගොඩකින් වැහිලා ඉන්නකමට තමයි තව තවත් කියමින් මේක මෙතරම් බරපතල අමාරු එකක් නෙමෙයි කියලා මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. අපිම පටවගත්ත බරක් තුළ මේක බරපතල දෙයක් බරක් නේ. හිතන්නවත් බැරි තරම් බරක්. කල්ප ගානක් තව පෙරම් පුරන්න ඕන එකක්. තව ඉතින් සුදුසුකම් අර මං අහලා තියෙනවා නොකරන වෙදකමට කොහොඳුරු තෙල් පට්ට හතකුයි තවත් ටිකක් ඕන. නොකරන වෙදකමට තව සුදුසුකම් හුඟක් ඕන. තථාගතයන් වහන්සේ හදාරනවා මනුස්ස ප්‍රතිලාභය සද්දම්මස දේශනා දැන් මේ ෂණය පාවිච්චි කරන්න පුළුවන් මිදෙන්න. හොඳයි. ධර්ම ශ්‍රවණය කරන අය වශයෙන් ඔබට කොතන කොහේ හිටියත් මේ අපි මතක් කළා මේ ඉඳුල් වීමෙන් ආමගන්ධයට පත්වීමෙන් මැස්සන් නැහිරීමෙන් මිදෙන්න මේ සූත්‍රයට වෙනම නමක් නැති වුණත් ඒ තුලින් ගන්න මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම අදත් ඔබගෙන් සමුගන්නවා. මෙම උතුම් ධර්ම දේශනය සඳහා සැලසි දායකත්වයේ දරනු ලබන්නේ ආනමඩුව ඉහළ උස්වැව සේවාපියස අසල නිවසේ පදිංචි අයිඑම් හේමාවතී මහත්මිය දියණිය පුතණුවන් සහ අවන්ති දියණිය විසිනි. අරමුණු 4 දෙසැම්බර් මාස 4 වෙනි දිනට යෙදුන ජපානයේ සේවය කරන
එච්.එම්. බුද්ධික නුවන් නාලක බණ්ඩාර පුතුණුවන්ගේ 35 වන ජන්මදින නිමිත්තෙන් මෙම උතුම් ධර්ම දේශනාව සිදු කරනු ලැබේ. මේකේ නම් තිබෙන්නේ වුන් පතන දෙයක්. මම නම් ඉතින් කියන්නේ සුබ උපන්දිනයක් සමග ඉදිරි කණාකට සාර්ථක වේවායි කියලා. මේකේ තියෙනවා සියලු ග්‍රහඵල දුරු වී නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා කියලා. තවද සුජීවත්ව සිටින අයිඑම් හේමාවතී ආදරණීය මෑණියන්ට නිරෝගී සුව සහ සසර දුක් නිමා කර ගැනීමට වහවහ එම ධර්ම මාර්ගයේ පූර්ණේ වේවා. මීට වසර 18කට පෙර පරලෝසපත් ආදරණීය පියාණන් වූ එච්.එම්. පුංචි බණ්ඩාර පියාණන්ට සහ දෙපාර්ශ්වයේම දෙමව්පියන් ඇතුළු පවුලේ පරලෝසපත් සියලු ඥාතිහිත මිත්‍රාදීන් හා පින් බලාපොරොත්තු ඇති සියලුම දෙනාට මෙම ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ කුසල් අනුමෝදන් වී වහවහ චතුස්සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමු. තවද රට වෙනුවෙන් දිවිදුර අනුවිරුවන්ට හා සොයුරුවන්ටත් මෙම පුණ්‍ය කුසලයේ අනුමෝදන් වේවා. සියලු දෙනාට නිරන්තරයෙන්ම ධර්මාවබෝධය ලබා දෙන ගෞරවනීය දේශකයන් වහන්සේටත් මේ භවයෙන්ම චතුස්සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරලා උන්වහන්සේ මෙලොවට ජනිත කළ මව්පියන් චතුස්සත්‍ය අවබෝධ වේවා. ඒ දෙපළට ඉතින් මතු ආත්මයක තමයි මේ ලෝකේ දැන් නැහැ. දැනට කොරෝනා රෝගයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම නිරෝගී සුව ලැබේවා. මේ පින්කම දැක සතුටු වන සියල්ලන්ගේම සතර ණය ගණතුන නිමා වී චතුස්සත්‍ය අවබෝධ වීමට ධර්ම දානමය පුණ්‍ය කුසලයේ හේතු පාරමිතාක් වේවා. අවබෝධය ලබා ගන්න අරුණ නිසා බාහිර කාරණා එකතු කරලා ටිකක් වැඩි කමක් නැහැ. අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළ ඔබටත් ධර්ම ශ්‍රවණය තුළ මේ මැස්සෝහන එකයි ඉඳුල් වෙන එකයි ආමගන්ධයයි කියන කාරණා තුනට අහු වෙලා දුක් විඳින්න නැතුව එයින් මිදෙන්න ප්‍රඥාවෙන් අනුගමනීය ප්‍රතිපදාවකට පත්වෙන්න හේතු වාසනා වේවායි අපිත් ප්‍රාර්ථනා කරනවා. සබ්බිහිතව වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං